අද අප අධ්‍යයනය කරන්නට යන්නා වූ දෙවියන් වහන්සේගේ වචනයේ මාතෘකාව වන්නේ කීකරුකම ගැලවීමේ උල්පත වේ යන්නයි. මේ මාතෘකාව සමගින් දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්නට මද වේලාවක් ගනිමු. දෙවියන් වහන්සේගේ සදාකාල රාජ්‍යය සමීපයට ඇදී එමින් තිබෙනවා. අප ස්වර්ගයට යන්නා වූ සත්‍ය සැම විටම පවතිනවා. කොහොම නමුත් ගැලවීමට සහභාගී විය හැකි මනුෂ්‍යයන්ද නොහැකි මනුෂ්‍යයන්ද සිටිනවා. වඩාත් වැදගත් වන්නා වූ කාරණය නම් අප දෙවියන් වහන්සේට කීකරු වෙනවාද නැද්ද යන්නයි. කීකරුකම ක්‍රියාවට නංවනවාද නැද්ද යන්න මත අපගේ ගැලවීම රඳා පවතිනවා. හෙබ්‍රෙව් 3 අකීකරු වූවන්ට දෙවියන් වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වීමට නොහැකි බව සටහන් වී තිබෙනවා. එහෙම නේද? ඒ වගේම ඒදන් උයනේදී අකීකරු වීමෙන් ආදම් හා ඒව පව් සිදු කරන බව දුටු විට කීකරුකම ගැලවීමේ අඩිතාලම බවත් කීකරුකම නොමැති ඇදහිල්ලේ ජීවිතය දෙවියන් වහන්සේට අපෙන් අවශ්‍ය වූ ජීවිතයක් නොවන බවත් අපට තහවුරු කරගන්න පුළුවන්. සාතන්ගේ ප්‍රධාන ලක්ෂණය කුමක්ද? එය මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේට අකීකරු වීමට පෙළඹවීමයි. සාතන් සෑම විටම මනුෂ්‍යාව දෙවියන් වහන්සේ කෙරෙහි අකීකරු වීමට සලස්වනවා. දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ වී දෙවියන් වහන්සේට විරුද්ධව නැගී සිටීම සඳහා ඔහු මනුෂ්‍යාව පොළඹවනවා. ස්වර්ගයේ දේවදූතයන්ගේ ලෝකයේ සිදුවුණේ මෙයයි. අප සාතන්ගෙන් මුලා වී අකීකරුකම දෙසින් සිටගත්තා. ඒ නිසා අපව ස්වර්ගයෙන් නෙරපා දැමුවා. අප ස්වර්ගයේදී පව්කර මේ පොළොවට පැමිණියා. 1 යොහාන් 3:4 අනුව පාපය කුමක්ද? පාපය අකීකරුකමයි. 1 යොහාන් 3:4 ලියා ඇති පරිදි පාපය නම් නොපනත්කමයි. එසේනම් නොපනත්කම කුමක්ද? එය අකීකරුකමයි. පාපය වෙනත් දෙයකින් නොව අකීකරුකමෙන් ඇරඹෙනවා. සාතන් අකීකරුකමේ ආත්මයක් ලෙස ගමන් කර දුර්වල හා සැහැල්ලු ඇදහිල්ලක් ඇති මනුෂ්‍යයන් තුළට රිංගා ගන්නවා. අපගේ ගැලවීමේ මාර්ගය හොඳින් දැන සිටින එකම තැනන් වහන්සේ දෙවියන් වහන්සේය. බැටලු පැටවානන් යන තැනට උන්වහන්සේ අනුව යනවා නම් අපට ස්වර්ගරාජ්‍යයට යා හැකි කියා අපොස්තුල යොහන් අපට දැනුම් දුන්නේ ඒ නිසයි. මෙහි අනුව යාම ලෙස දෙවියන් වහන්සේගේ සෑම අවවාදයකට හා වචනයකටම කීකරු වීමයි. එහෙම නේද? දෙවියන් වහන්සේ අපව පමුණුවා දෙන්නා වූ කොහේ නමුත් අපගේම සිතුවිලි හා වැරදි විනිශ්චයන් අත්හැර දෙවියන් වහන්සේ යහපත් කියන මාර්ගය අප අනුගමනය කළ යුතුයි. කීකරුකම දෙවියන් වහන්සේ අපට ආදර්ශයන් පෙන්වා දෙන ඉගැන්වීමක්. අකීකරුකම සාතන් අපව පොළඹවන්නා වූ ක්‍රමයක්. සාතන් හා ඔහුගේ ඉගැන්වීම් අනුගමනය කරන ජීවිතය අවසානයේදී අකීකරුකම රැගෙන යයි. කොහොම නමුත් ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන්නා වූ ජීවිතය අලංකාර කීකරුකම රැගෙන යයි. අද අප මෙය බයිබලයේ තුලින් තහවුරු කරගනිමු. එපිස 2 බලමු. එපිස 2:1 බලමු. නුඹලා නුඹලාගේ වර්ධ සහ පාප කරන කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ විවාහාරය ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් ඒවාෙහි හැසිරුණහුය. සාතන් අකීකරුකම වැඩි කරනවා. සාතන් අකීකරුකමේ පුත්‍රයන් තුල ක්‍රියා කරන්නා වූ ආත්මයක් කියා එහි පවසනවා.
අකීකරුකම අපව සාතන්ට යටත් කිරීමට යන බව අපට එපිස 2:2 තාහුරු කරගන්න පුළුවන්. එහෙම නේද? අප කීකරුකමේ ජීවිතයක් ගත කරනවා නම් ඉමහත් ප්‍රීතියක් හා දැඩි සතුටක් අපව හඹායි. එවැගේම අප අපේක්ෂා නොකළා වූ පුදුමාකාර දේවල් අත්දකින්නත් දෙවියන් වහන්සේ අපට ඉඩ දෙනවා. ඒ තුළින් අප තුළ මහත් ඇදහිල්ලක් ඇති කර ස්වර්ගයේ බලාපොරොත්තුවක් ඇති කිරීමේ මාර්ගය උන්වහන්සේ විවර කර දෙනවා. කීකරුකමේ ජීවිතයේ සැබවින්ම අලංකාරයි. කෙසේ නමුත් සාතන් ඒදන් උයනේ සිටම අකීකරුකමට පොළොඹවමින් සිටිනවා. පටන් ගැන්මේදී ආදම් හා ඒව දෙවියන් වහන්සේට කීකරුව ජීවත් වුණා. කෙසේ නමුත් උත්පත්ති පොතේ ඉතිහාසය තුළින් ආදම් හා ඒවව දෙවියන් වහන්සේට අකීකරු කරවූයේ කවුරුන්ද කියා උන්වහන්සේ අපට දැනුම් දෙමින් සිටිනවා. දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි කීකරුවීමේ ආත්ම ශක්තිය ඇතිකර ගැනීමෙන් හොඳම හා අලංකාර ප්‍රතිඵලයන් ලැබේ. අප සියලු දෙනා ඒ මාර්ගයේ යමු. මෙහි එපිස 2:2 ලියා ඇති පරිදි සාතන් අකීකරුකමේ පුත්‍රයන් තුල ක්‍රියා කරන්නා වූ ආත්මයක්ය. දානියෙල් 7 සාතන්ව දෙවියන් වහන්සේට විරුද්ධව කාරණා කියන්නා ලෙස විස්තර කරනවා. දානියෙල් 7ට යමු. දානියෙල් 7:25 ඔහු කුමක් කරනවාද? මහෝත්තමයන්ට විරුද්ධව කාරණා කියන්නේය. ඔහු දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු නොවී දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව කාරණා පවසනවා. මහෝත්තමයන්ගේ ශුද්ධවන්තයන්ට පීඩා කරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස් කරන්නට සිතන්නේය. ඔහු දෙවියන් වහන්සේ අපගේ ගැලවීම වෙනුවෙන් සම්පූර්ණ කළා වූ සියලු සත්‍ය එනම් ජීවනයේ ශුද්ධ ව්‍යවස්ථාවන් වෙනස් කළා. මේ කාර්යය දැන් සිදු කරන්නේ කවුරුන්ද? මහෝත්තමයන්න් වූ දෙවියන් වහන්සේට විරුද්ධව කාරණා කියන්නේ කවුද? ඔහු නපුරු ආත්මයක්. එනම් සාතාන්‍යයි කියන යක්ෂයාය. එපිස 2 සාතන් අකීකරුකමේ පුත්‍රයන් තුල ක්‍රියා කරන්නා වූ ආත්මයක් කියා ලියා තිබෙනවා. යමෙක් තුල නපුරු ආත්මයක් ක්‍රියා කරනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අකීකරු වෙනවා. මේ ආත්මික ලෝකයේ ඊට අද්විතීය සංසිද්ධියක්. දෙවියන් වහන්සේට අකීකරු අය Tamanගේම සිතුවිලි හා මුරණ්ඩුකමට ඇලී සිටිනවා. දෙවියන් වහන්සේ දැනටමත් පටන් ගැන්මේ සිට අවසානයේ තෙක් දකිමින් අපව ඊට දයාන්විත හා අලංකාර මාර්ගයක පමුණුවමින් සිටිනවා. දෙවියන් වහන්සේව අනුගමනය කරන අතරතුරේදී ගංගාවක්, මුහුදක්, කඳු කෙත් හා රළු මාර්ගයන් තිබෙන්න පුළුවන්. ඇතෙමෙක් මල් මාවතක් වගේ සුවපහසු මාර්ගයකින් මට යන්න ඕනේ කියා පවසමින් සිටිනවා. එලෙස මුලා කිරීමට සාතන් බොහෝ දක්ෂයි. ආදම් හා ඒවට ඇදහිල්ල තිබුණේ නැද්ද? දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා සාදම්ම කියා පවසමින් ආදම් හා ඒවව මවන විට උන්වහන්සේ බොහෝ සතුටු වී එය යහපත් බව දුටුවා. කොහොම නමුත් ආදම් හා ඒවට අහම්බෙන් අකීකරුකමේ ආත්මය හමු වී ඉන්පසු කුමක් සිදු වුණාද? ඔවුන්ගේ මනසේ තිබූ දෙවියන් වහන්සේගේ සෑම වචනයක්ම මැකී ගියා. ඉන්පසු ඔවුන් කුමක් කරන්න පටන් ගත්තද? අකීකරුකම හොඳම ක්‍රමයේ ලෙස දැකීමට පටන්ගෙන එවැනි වූ සිතුවිලි ඔවුන්ගේ මනස පාලනය කරන්න පටන් ගත්තා. වෙනත් වචනයෙන් පවසනවා නම් අකීකරුකමේ ආත්මය ඔවුන් තුල ක්‍රියා කරන්න පටන් ගත්තා. ඉන්පසු දෙවියන් වහන්සේ විසින් කන්ට එපා කියූ යහපත හා නපුර දැනගැනීමේ ගසේ පළවලට ඔවුන් අත දිගු කරා. එය කෑමට හොඳ හා ඇස්වලට ප්‍රිය උපදවන ලෙසත් ඒ වගේම ප්‍රඥාව ඇති කර ගැනීමටත් හොඳයි කියාත් පෙනුණා. මෙය සියලු මනුෂ්‍ය වර්ගයාව පාපයට වැටීමේ ආරම්භක ලක්ෂය වුණා. එහෙම නේද? සියල්ලෙනි කීකරුකම ශ්‍රේෂ්ඨයි, අලංකාරයි. එහෙම නේද? කුමකට කීකරු වීමද? දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීම. මේ ගැන දෙවියන් වහන්සේ දෙන වචනය මොකක්ද? මේ වෙලාවේ දෙවියන් වහන්සේ යෝජනා කරන්නේ මොන දිශාවද කියා සිතමින් අප නිතරම දෙවියන් වහන්සේ දෙස බැලිය යුතුයි.
එක් මනුෂ්‍යයෙකුගේ කීකරුකම හා එක් මනුෂ්‍යයෙකුගේ අකීකරුකම රෝම 5 වන පරිච්ඡේදයේම මූලික ඉගැන්වීමක් ලෙස බයිබලය විස්තර කරන්නේ ඒ නිසයි. මනුෂ්‍ය වර්ගයාගේ පාපය පටන් ගන්නේ කොතැන් සිටද? එය පටන් ගන්නේ අකීකරුකමෙන්. අද මාතෘකාවෙන් බලන විට අපට එය පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. සාතන්ගේ ආත්මය අකීකරු වූවන් තුල ක්‍රියා කර සෑම මනුෂ්‍යයෙක්වම දෙවියන් වහන්සේට අකීකරු කරවීමට සලස්වනවා. මිනිස් ලොව දෙස බලද්දී පොඩි දරුවෙක් ඇවිදින විදිය තනියම කන විදිය ඉගෙන ගත් විට ඔවුන් Tamanගේ අම්මට ඇහුම්කන් දෙනවද? නෑ. ඔවුන් ඇහුම්කන් දෙන්නේ නැහැ. භයානක තැන්වලට යන්න එපා කියා මව පැවසූ විට ඔවුන් කරන්නේ කුමක්ද? ඔවුන් තවත් වැඩියෙන් එහි යනවා. උස් තැනකට ගියොත් ඔවුන් වැටි තුවාල වෙයි කියා මව්වරුන් දන්නා නිසා උස් තැන්වලට යන්න එපා කියා ඔවුන් දරුවන්ට පවසනවා. එවිට පුදුම හිතෙන විදිහට කරන්න එපා කියූ දේවල් ඔවුන් හොඳින්ම කරනවා. සාතන් මිනිසාගේ ස්වරූපය දන්නා නිසා ඔහු ඒ සමග ක්‍රියා කරනවා. සාතන් ක්‍රියා කරන්නේ අකීකරු පුත්‍රයන් තුලයි. ඔහු අකීකරු අය දෙස බලා සිටිනවා. සියල්ලෙනි අපව ශුද්ධාත්මයන්න් විසින් ගෙන යන නිසා අපි ඕනෑම වෙලාවක ඕනෑම තැනක මොන දේ කළත් දෙවියන් වහන්සේට කීකරුකමින් ජීවත් විය යුතුයි. අප සෑම විටම දෙවියන් වහන්සේට කීකරු විය යුතුයි. දෙවියන් වහන්සේ මේක කරන්න කියා පැවසුවොත් අප කළ යුත්තේ මේක පමණයි. දෙවියන් වහන්සේ ඒක කරන්න කියා පැවසුවොත් අප කළ යුත්තේ එය පමණයි. අප මෙවැනි ජීවිතයක් ගත කරනවා නම් අප අපගේ සුභාරංචි ජීවිතය අවසන් කර නැවත හැරී බලන විට අප ගමන් කළේ ඉතා අලංකාර මාර්ගයක කියා තේරුම් ගන්න පුළුවන්. රෝම 5ට යමු. 5 වන පරිච්ඡේදයේ 19 වන පදය. මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරුණු කොටගෙන බොහෝ දෙනා පෞකාරයන් කරනු ලැබුවාසේම මෙහි සඳහන් කරන එක මනුෂ්‍යයා ආදම් නේද? ඔහුව මුලා කළේ ඔහුගේ භාර්යාව හා සර්පයා වුවත් මනුෂ්‍යයා වූ ආදම් දෙවියන් වහන්සේ තහනම් කළා වූ යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑවා. අකීකරුකම ඔහු තුල ක්‍රියා කර ඔහුව අකීකරුකමට පමුණුවනු ලැබුවා. මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරුණු කොටගෙන බොහෝ දෙනා පෞකාරයන් කරනු ලැබුවාසේම එක්කෙනාගේ කීකරුකම කරුණු කොටගෙන බොහෝ දෙනා ධර්මිෂ්ඨ කරනු ලබන්නෝය. එක්කෙනාගේ කීකරුකම කරුණු කොටගෙන කියා පවසන විට මේ එක්කෙනා ලෙස විස්තර කරන්නේ යේසුස් වහන්සේවයි. එහෙම නේද? ආදම් අකීකරුකම කරුණු කොටගෙන මනුෂ්‍ය වර්ගයාට මරණයේ බීජ වැපුරූ නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකම කරුණු කොටගෙන ජීවනයේ බීජ වැපුරුවා. මෙලෙස බයිබලයේ පොත් 66 හරය වන්නේ කීකරුකම සහ අකීකරුකම ගැනයි. ඒදන් උයනේ ඉතිහාසයේ තුලත් කීකරුකම හා අකීකරුකම තිබුණා. ඒ වගේම ආබ්‍රහම්ගේ ජීවිතයේද මේ හරයන් දෙක එනම් කීකරුකම හා අකීකරුකම තිබුණා. එය ස්වර්ග රාජ්‍යයේ දෙසට පියමන් කරමින් සිටින අපටත් සමානයි. ලොකු හෝ පොඩි කරුණාවක් වුවත් එක් තැනැත්තියක් සෑම විටම දෙවියන් වහන්සේගේ වචනයට අනුව කීකරු වුණා. අනෙක් තැනැත්තිය වැඩ කරනවා වගේ පෙනුනත් මැසිවිලි නගමින් කෙඳිරි ගාමින් ඇගේ සිතේ කොනකින් අමනාපය දක්වමින් සිටියා. ඇයත් එකට වැඩ කළා. කොහොම නමුත් ඇගේ ඇතුළාන්තයේ බලන විට ඇගේ සිතේ කිසිම සතුටක් තිබුණේ නැහැ. අවසන් දවසේදී දෙවියන් වහන්සේ බැටළුවන් හා එළුවන්ව වෙන් කරනවා. බැටළුවන් හා එළුවන් සිටින්නේ වෙන් වූ ස්ථානයක නොවේ. දෙවියන් වහන්සේ දෙදෙනාවම එකම ගාලේ තබා අවසන් දවසේදී ඔවුන් වෙන් කරනවා. බැටළුවන් දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද. සරලව පවසනවා නම් කීකරු බැටළුවන් හා අකීකරු එළුවන් අවසානයේ තෙක්ම එකට ජීවත් වෙන්න පුළුවන්. නමුත් අවසාන දවස පැමිණෙන විට දෙවියන් වහන්සේ ඔවුන්ව වෙන් කරනවා. අකීකරු වූවන් තුල ශුද්ධාත්මයන්න්ට වාසය කරන්න බෑ. ආකාශයේ බලයේ අධිපතියා එනම් නපුරු ආත්මය මනුෂ්‍යයාගේ සිතට ඇතුල්ව සෑම විටම ඔවුන් තුල ක්‍රියා කරනවා. සුභාරංචිය හොඳින් සිදුවෙනවා නම් ඔවුන් මැසිවිලි කියමින් තණ්හාවෙන්ද ඊර්ෂ්‍යාවෙන්ද සිට දෙවියන් වහන්සේට හොඳින් සේවය කරන්නා වූ අයට වෛර කරමින් සිටිනවා. මේ ආකාරයේ මනසක් ඔවුන් තුල හටගන්නවා.
අනෙක් අතට දෙවියන් වහන්සේ කීකරුකමේ ආත්මයක් ලෙස අප තුළ ක්‍රියා කරන නිසා අප සියලු දෙනාටම දෙවියන් වහන්සේ මෙන් එක මනසක් තිබෙන නිසා අනෙක් අයත් දෙවියන් වහන්සේට කීකරු වී සෑම දේම හොඳින් සිදුවන විට අපට සතුටක් දැනෙනවා. දෙවියන් වහන්සේ ප්‍රීතිමත් දෑසින් යමක් දකින විට අපට එය වෛර වූ දෑසින් බලන්න පුළුවන්ද? මාංශිකව සිටින නිසා අපට ආත්මික ලෝකය දකින්න බැහැ. නමුත් බයිබලය අපට ආත්මික දේ දැකීමට සලස්වනවා. ඒ නිසා බයිබලයේ දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් මත අප ආත්මික ලෝකයේ දේ දකිද්දී අකීකරුකමේ ක්‍රියා කරන්නා වූ මනසක් ඇති අයගේ ප්‍රතිඵලය හා කීකරුකමෙන් ක්‍රියා කරන්නා වූ මනසක් ඇති අයගේ ප්‍රතිඵලය මුළුමනින්ම වෙනස් වෙනවා. එබැවින් අපෝස්තලවරු පෙන්තකොස්ත දවසේදී මුල්වැසි ශුද්ධාත්මයණන් ලබමින් දෙවියන් වහන්සේට වූ කීකරුකමෙන් සුභාරංචිය දේශනා කරන විට එක් දිනකින් 3000ක් 5000ක් වැනි වූ මනුෂ්‍යයන් සත්‍ය වෙතට හැරුණා. ශුද්ධාත්මයණන් පහළවීම එයට හේතුවයි. ශුද්ධාත්මයණන් අප තුළ පහළ වූ විට අප දෙවියන් වහන්සේට වූ කීකරුකමේ ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. කීකරුකමේ ජීවිතයක් ගත කිරීම සතුටක් වගේම ඒ ජීවිතය ගත කරන අපි ප්‍රීතිමත්ම ඊටාම සාමකාමී සෙනගයි. කෙසේ නමුත් පුදුම හිතන දේ නම් අකීකරු වූ මනුෂ්‍යයන් යමක් හොඳින් සිදුවෙනවාට කැමති නැහැ. ශුද්ධාත්මයණන් ලැබූ සෙනග ඔවුන් එසේ කරන්නේ ඇයි? ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. ඔවුන් එලෙස ජීවත් වෙනවා නම් ඔවුන් මහත් දුකකට හා දඬුවමකට පත්වෙන්න පුළුවන් කියා සිතමින් ඔවුන් ගැන කනගාටු වෙනවා. රෝම 5 මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරන කොටගෙන බොහෝ දෙනා පෞකාරයන් කරනු ලැබුවාසේම එක්කෙනාගේ කීකරුකම කරන කොටගෙන බොහෝ දෙනා ධර්මිෂ්ඨ කරනු ලබන්නෝය කියා දෙවියන් වහන්සේ පවසන්නේ ඒ නිසයි. එක මනුෂ්‍යයෙකුගේ කීකරුකමේ කාරණය සම්බන්ධව හෙබ්‍රේව 5:8 බලමු. උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටිනමුත් මෙහි පුත්‍රයා යේසුස් වහන්සේය. තමන් වින්ද දේවලින් කුමක් ඉගෙන ගත්තාද? කීකරුකම ඉගෙනගත්සේක. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේය. කොහොම නමුත් උන්වහන්සේ පොළොවට මාංශවත්ව පැමිණ අප වෙනුවෙන් කීකරුකමේ ජීවිතයක් ගත කළා. උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටිනමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක. උන්වහන්සේ කීකරුකම ඉගෙනගත් විට කුමක් සිදු වුණාද? මෙසේ උන්වහන්සේ සම්පූර්ණ කරනු ලැබුවා. අප කීකරු නොවනවා නම් අප නොපිරිපුන් අසම්පූර්ණ දෝෂ හා කැලැල් ඇතිව දෙවියන් වහන්සේගේ දවස දෙස බැලීමට නොහැකිව සිටිනවා. අප සභාවට පැමිණියත් දෙවියන් වහන්සේගේ වචනයේ බොහෝ ඇසීමෙන් දැනුවත් වුවත් කීකරු නොවනවා නම් ඇදහිල්ල තිබෙනවා කියා අපට කියන්න බැහැ. යමෙකුගේ ඇදහිල්ල පවතින්නේ ඔහු කීකරු වන තරමටයි. ඔහුගේ අකීකරු වන කොටස ඇදහිල්ලේ ලෝකයෙන් බැහැරව තිබෙනවා. යමෙක් කීකරු වන විට ඔහුව කෙතරම් විශ්වාස කරනවාද කියා ඔබට සිතා බැලිය හැකිය. 5:8 නැවත බලමු. උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටිනමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක. මෙසේ උන්වහන්සේට කුමක් සිදු වුණාද? සම්පූර්ණ කුණු ලැබ තමන් වහන්සේට කීකරු වෙන්නා වූ සියල්ලන්ටම සදාකාල ගැලවීමේ කර්තෘ වූසේක. අපට ගැලවීම ලබන්න පුළුවන් කොහොමද? කීකරුකම තුලින්. කාට කීකරු වීම තුලින්ද? දෙවියන් වහන්සේට කීකරු වීමෙන්. කීකරුකම නම් මඟ පෙන්වන සහ දිගු කාලයක් සත්‍ය තුල සිටි අයෙක්ව අනුගමනය කිරීම කියා අප කිසිදාක වරදවා වටහා නොගත යුතුයි. ඒක වැරදි. අප නිතරම දෙවියන් වහන්සේගේ වචනය දෙස බලා එය දෙවියන් වහන්සේගේ කැමැත්තද කියා සොයා බැලිය යුතුයි. පැහැදිලිව වෙන්කර හඳුනා නොගත්තොත් ඔබට එය පෞද්ගලිකව අසා දැනගන්න පුළුවන්. එසේ කිරීමෙන් අප දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුගමනය කරමු. කීකරුකම යනු කවුරුන් හෝ දිගු කාලයක සත්‍ය තුල සිටින නිසා එම තැනැත්තාගේ කොන්දේසි විරහිත පෞද්ගලික අදහසට කීකරු වීම නොව දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වීමයි. දිගු කාලයක් සත්‍ය තුල සිටි අය පවා වරදට පෙළඹිය හැකි අතර යම් නිලතල ඇති අය පවා නොදැනුවත්වම වැරදි මාර්ගයක යන්න පුළුවන්.
අපගේ සම්මතය නිතරම දෙවියන් වහන්සේ මත තැබිය යුතුයි. අප දැන් කතා කරන කීකරුකම දෙවියන් වහන්සේටත් උන්වහන්සේගේ වචනයටත් ඇති කීකරුකම බව මා නැවත වරක් ඔබට පැවසීමට කැමැතියි. උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නොමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණ කරනු ලැබ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලේ හැටියට උත්තම පූජකයෙක් යන නාමය දෙවියන් වහන්සේගෙන් ලැබ තමන් වහන්සේට කීකරු වෙන්නා වූ සියල්ලන්ටම සදාකාල ගැලවීමේ කර්තෘ වූසේක. යේසුස් වහන්සේ උත්තම පූජකයෙක් ලෙස පැමිණෙන විට සම්පූර්ණත්වය ලැබීම සඳහා දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙමින් ආදර්ශයන් පෙන්වා දුන් බව දෙවියන් වහන්සේ අපට තේරුම් කර දෙනවා. මා කලින් සඳහන් කළ ලෙස සාතන් ලොව මුළුල්ලේ අකීකරුකම අවුලෝමින් සිටිනවා. ඔහු ආකාශයේ බලයේ අධිපතියාය. මේ පොළොවේ තාවකාලික හිමිකරුවෙක් ලෙස ක්‍රියා කරනවා. එය විනාශ කිරීම සඳහා යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණියා කියා එහි පවසනවා. එහෙම නේද? 1 යොහාන් 3 බලමු. 1 යොහාන් 3:8 බලමු. පව් කරන තැනැත්තේ කාගෙන්ද? යක්ෂයාගෙන්ය. පාපය ගැන සිතමු. පාපයේ බීජ හටගත්තේ කොහෙන්ද? එය හටගත්තේ අකීකරුකමෙන්. පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය. මක්නිසාද යක්ෂයා පටන් ගැන්මේ සිට පව් කරන්නේය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය. කුමක් පිණිසද? එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. අකීකරුකම විනාශ කරන පිණිස යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණියා. දෙවියන් වහන්සේ පිහිට වූ ස්වර්ගීය නීතීන් සියල්ලම සාතන් විනාශ කර දැමුවා. ඔහු කීකරු නොවී ස්වර්ගීය දේවදූතයන්වද දෙවියන් වහන්සේට අකීකරු කරවීමට සැලැස්සුවා. ඔහුව දෙවියන් වහන්සේට විරුද්ධව නැගී සිටීමටද තමන්ගේම සිතුවිලි අනුගමනය කිරීමටද සැලැස්සුවා. අවසානයේදී ඔහුව හෙලා දැමුවේ ඒ නිසයි. ඒ නිසා සෑම පාපයක්ම අකීකරුකමෙන් හටගත්තා. එම නිසා පව් කරන තැනැත්තා කාගෙන්ද? දෙවියන් වහන්සේ කරන්නට එපා කියූ දේ කරන නිසා ඔවුන් කාගේ වහලුන් බවට පත්වෙනවද? ඔවුන් සාතන්ට වහල්ව යක්ෂයාට වහල්කම් කරමින් සිටිනවා. එබැවින් ඔවුන්ගේ සෑම වේලාවක්ම පාලනයකින් තොරව වේදනාවක් හා දුකක් වෙනවා. අපට එය තහවුරු කරගන්න පුළුවන්. පව් කරන තැනැත්තා යක්ෂයාගෙන්ය කියා බයිබලයේ පවසනවා. පාපය කුමක්ද කියා දැන ගැනීමට 3 වන පරිච්ඡේදයේ 4 වන පදයට යමු. පව් කරන සෑම දෙනම නොපනත්කමද කරති. පාපේ නම් කුමක්ද? නොපනත්කමය. නොපනත්කම යනු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් ස්ථාපිත කළා වූ ව්‍යවස්ථාව කඩකිරීම සහ අද මාතෘකාවෙන් බැලූ විට එය අකීකරුකමයි. අවසානයේදී නොපනත්කම යනු අකීකරුකමයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට සබත් රක්ෂා කරන්න කියා පැවසුවා. නමුත් ඔවුන් පවත්වන්නේ ඉරිදා. එය කීකරුකමද? පාස්කුව පවත්වන්න කියා පැවසුවත් ඔවුන් පවත්වන්නේ නත්තලය. රූප නමස්කාර කරන්න එපා කියා මනුෂ්‍යයාට පැවසුවත් ඔවුන් කුරුසය ඔසවාගෙන සිටිනවා. ඔවුන් සියල්ලන්ම දෙවියන් වහන්සේට අකීකරු වෙනවා. නොපනත්කම නම් අකීකරුකමයි. දෙවියන් වහන්සේගේ නියෝගයන්ට අකීකරු වීම මෙයයි. දෙවියන් වහන්සේ ඍජුව අනකලා වූ ඕනෑම දෙයකට ඔවුන් අකීකරු වෙනවා. පරණ ගිවිසුමේදී දෙවියන් වහන්සේගේ අනාගත වක්තෘවරයෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත බෙදා දෙන්න බෙතෙල් දක්වා පිටත් වුණා. ඔහුගේ කාර්ය අවසන් කර නැවත පැමිණෙන අතරමඟ දෙවියන් වහන්සේගේ අනාගත වක්තෘට බෙතෙල්හි ජීවත් වුණු මහලු අනාගත වක්තෘවරයෙක් හමු වුණා. තමන්ගේ නිවසට පැමිණ රොටි කා වතුර බී විවේක ගන්න කියා මහලු අනාගත වක්තෘ ඔහුට පැවසුවා. ඔහු ඔහුට බොහෝ කරුණාවන්ත වුණා. එම තත්ත්වය ගැන සිතීමේදී ඔහු පෙර කිසිදා නොදුටු මිනිසෙක් ඔහුට රොටි හා වතුරද විවේක ගැනීමට ස්ථානයක්ද ලබා දී ඔහුට විවේක ගන්නටද කියා පැවසුවා. කෙතරම් කරුණාවක්ද! එය අගය කිරීමට සුදුසු දෙයක් වුවත් දෙවියන් වහන්සේ ඔහුට පැවසුවේ කුමක්ද? එන අතරමඟ රොටිවත් වතුරවත් ඔබ අනුභව නොකළ යුතුයි කියා දෙවියන් වහන්සේ ඔහුට
ඔහුට පැවසුවා. කොහොම නමුත් ඔහු දෙවියන් වහන්සේගේ වචනය නොසලකා හැර බෙතෙල්හි මහලු අනාගත වක්තෘට ඇහුම්කන් දුන්නා. දෙවියන් වහන්සේ මා වෙතට පැමිණ ඔබට රොටීත් වතුරත් ලබා දී විවේක ගැනීමට ඉඩ දෙන්න කියා පැවසුවා කියා මහලු අනාගත වක්තෘ පැවසුවා. දෙවියන් වහන්සේගෙන් ඇසූ දෙයට පමණක් අප අවධානය යොමු කළ යුතුයි. මහලු අනාගත වක්තෘ පැමිණ බොරු පවසන විට එය දෙවියන් වහන්සේගේ සැබෑ වචනය කියා ඔහු විශ්වාස කළ අතර ප්‍රතිඵලයක් ලෙස ඔහු සිංහයෙකුගෙන් පහරකා මරණයට පත් වුණා. මෙලෙස දුක්ඛිත දෙයක් සිදු වුණා. එහෙම නේද? සියල්ලෙනි අප කාට කීකරු විය යුතුද කියා දැනගෙන අප කීකරු විය යුතුයි. එහි තිබෙන්නේ කාගේ වචනයද කියා නිවැරදිව තේරුම්ගෙන දෙවියන් වහන්සේ අපව පමුණුවන්නා වූ කොහේ නමුත් උන්වහන්සේව පමණක් අනුගමනය කළ යුතුයි. හෙබ්‍රෙව් 3ට යමු. 3 වන පරිච්ඡේදයේ 14 වන පදය. මක්නිසාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදීමෙන් නුඹලාගේ කුමක්ද සිත් දැඩි කර නොගන්නයි කියා තිබෙන හැටියට. අප උන්වහන්සේගේ හඬ දෙවියන් වහන්සේගේ හඬ අසන විට පරණ ගිවිසුම් කාලයේදී කාන්තාරයේදී අකීකරු වූ ඊශ්‍රායල් සෙනගමෙන් අප දෙවියන් වහන්සේට අකීකරු නොවිය යුතුය. නපුරු හදවත් සමග කැරළි ගැසීමෙන් ඔවුන් දෙවියන් වහන්සේට අකීකරු වුණා. උදහස් ඉපදවීමේදීමෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න. දෙවියන් වහන්සේගේ හඬ අසන්නා වූ ඒ කාලය නිසකයෙන්ම පැමිණෙන බව හෙබ්‍රේය පොතේ අවධාරණය කර තිබෙනවා. කැරලිකාර යුගය පැමිණෙන විට ඇදහිල්ලේ කාන්තාරයේදී අප අපගේ අකීකරු ආකල්ප හා සිතවිලි උතුරා දැමිය යුතුයි කියා පවසමින් සිටිනවා. 16 වන පදය. එසේ ඇසූ කල්ලි උදහස් ඉපදවූවෝ කවුරහුද? මෝසෙස් කරන කොටගෙන මිසරයෙන් පිටත්ව ආවා වූ සියල්ලෝ නොවේද? තවද උන්වහන්සේ 40 අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව් කළා වූ තමන්ගේ මලකඳන් කාන්තාරයේ වැටුණා වූ තැනැත්තන් කෙරෙහි නොවේද? තමන් වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඔහු ඇතුල් නොවන්නෝ යයි උන්වහන්සේ දිවුරුවේ කුමක් නිසාද? අකීකරු වූ තැනැත්තන් ගැන නොවේද? මෙසේ නොහැදිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල් වෙන්න නොපුළුවන් වූ බව අපට පෙනෙන්නේය. අකීකරුවීම 19 වන පදයේදී නොහැදිලි කාරකම ලෙස විස්තර කරනවා. අකීකරුකම නොහැදිලි කාරකම කියා එහි පවසනවා. අපට ඇදහිල්ල තිබෙනවා නම් අප කීකරු වනවා. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙනවා. ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රේම නොකරමින් දෙවියන් වහන්සේව විශ්වාස නොකරමින් අකීකරු වෙනවා. මෙසේ නොහැදිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල්වෙන්ට නොපුළුවන් වූ බව අපට පෙනෙන්නේය. ඔවුන් කොහෙට යාමට අපොහොසත් වනවාද? ඔවුන් ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීමට අපොහොසත් වෙනවා. මෝසෙස්ගේ කාලයේදී කානාන් දේශයට ඇතුල්වීම විවේකය කියා අදහස් කළා. නමුත් ආත්මිකව බැලීමේදී එනම් උපමාවේ කෝණයෙන් බැලූ විට කානාන් දේශය ලෙස පෙන්වා දෙන්නේ ස්වර්ගරාජ්‍යයයි. එහෙම නේද? අකීකරු වූවන් නොහැදිලි කාර්යයන් බව බයිබලය පැහැදිලිව පවසමින් සිටිනවා. අද මේ කාරණය ගැන යේසුස් වහන්සේගේ ජීවිතය තුළින් සිතා බලමු. මේ පොළොවේ යේසුස් වහන්සේගේ පොදු ජීවිතය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? උන්වහන්සේ මේ පොළොවට පැමිණි විට තමන් වහන්සේව ප්‍රසන්න කරවන දේ උන්වහන්සේ පැවසුවද? උන්වහන්සේට අකමැති දේ නොකරමින් කරන්න කැමති දේ පමණක් උන්වහන්සේ කළාද? යේසුස් වහන්සේ ලෝකයේ සිටින විටදී කළා වූ දේවල් ඇත්තටම වැදගත්. යොහාන් 12න් තවත් එක් පදයක් සොයා බලමු. යොහාන් 12:49 මක්නිසාද මම මාගෙන්ම උපදවා කතා නොකළමි කියා යේසුස් වහන්සේ පැවසුවා. යේසුස් වහන්සේගේ ඉගැන්වීම් හා දේශනා කිරීම ඇතුළුව උන්වහන්සේ කළා වූ සෑම දෙයක්ම උන්වහන්සේ උපදවාගත් දේවල් නොවේ. මක්නිසාද මම මාගෙන්ම උපදවා කතා නොකළමි. නොමුත් උන්වහන්සේට කතා කළ යුතු දේ අනකලේ කවුද? මා එවූ මාගේ පියාණන් වහන්සේම මා විසින් කිය යුතු දේ ගැනත් කතා කළ යුතු දේ ගැනත් මට අනක් දී තිබේ. පියාණන් වහන්සේ ලබා දුන් වචනය උන්වහන්සේ කතා කළා. පියාණන් උන්වහන්සේට අනකලා වූ සියල්ල ඉගැන්නුවා. මම මාගේ සිතවිලි හා මාගේ විනිශ්චයන් ගැන කතා නොකළමි. මා විසින් කතා කළ යුතු දේ හා
ඉගැන්විය යුතුදේ ස්වර්ගයේ සිටින මාගේ පියාණන් මට ඉගැන්නුවා කියා යේසුස් වහන්සේ පැවසුවා. සියල්ලෙනි, අප මනුෂ්‍යයන්ට දේශනා කරන විට අප අපගේ සිතුවිලි හා අදහස් දේශනා කරනවද? දේශනා කරන විට අප දේශනා කරන්නේ කාගේ වචනයද? අප දේශනා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයයි. මෙහිදී යේසුස් වහන්සේ ගත කළා වූ ජීවිතය තමන්ගෙන්ම උපදවාගත් ජීවිතයක් නොව දෙවියන් වහන්සේගේ සියලු ඉගැන්වීම් වචනයන් හා කැමැත්තට කීකරුවීමේ ජීවිතයක් බව අපට තාහුරු කරගන්න පුළුවන්. අප සදාකාල ස්වර්ග රාජ්‍යයට ඇතුල් විය යුතුයි. ඒ සඳහා අප වසර 40ක් පුරාවට දෙවියන් වහන්සේට අකීකරු වෙමින් පැමිණිලි හා මැසිවිලි කළා වූ ඊශ්‍රායෙල් සෙනගගේ මෙන් අකීකරු හදවතක් ඇතිකර නොගෙන කීකරු ඇදහිල්ලක් ඇතිකරගත යුතුයි. අප තුළට අකීකරුකමේ ආත්මයට එන්ට ඉඩ නොදී ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකමේ ආත්මය අප තුළ වාසය කරගත යුතුයි. එමගින් උන්වහන්සේ අපව මඟ පෙන්වන්නා වූ කොහෙට නමුත් යමින් සියොන් දරුවන් ලෙස පියාණන් හා මෑණයන්ගේ මහිමයත් ස්වර්ග රාජ්‍යයේ මහිමයත් විදහාපාන්න පුළුවන්. අද අපි සත්‍යයේ වචනය ඉගෙන ගත්තා. අපි සබත් දවස, පාස්කුව, අලුත් නාමය වගේම නව යෙරුසලම ගැනත් ඉගෙන ගත්තා. අපි මේ හැමදේම ඉගෙන ගත්තේ ඇයි? අපේ අවසාන අරමුණ කුමක්ද? අප දෙවියන් වහන්සේගේ වචනේ මහන්සි වී ඉගෙන ගන්නේ වචනයට කීකරු වීමටයි. එනම් කීකරුකම ඉගෙන ගැනීමටයි. අප මේ සියල්ල ඉගෙන ගන්නේ ඒ නිසයි. අප සත්‍යයේ වචන බොහොමයක් ඉගෙන ගත්තා. ඒ සියල්ල කීකරුකම ගැනයි. අපි යාඥා කරන්නේ ඇයි? ඒ දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීමටයි. අප දේශනා කරන්නේ ඇයි? එයත් දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීමටයි. අප ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. කීකරුකමේ මාර්ගය හා අකීකරුකමේ මාර්ගය. සදාකාල සමාදානය ඇති ස්වර්ගයේ මාර්ගයේ යන මනුෂ්‍යයන්ද සදාකාල ගිනිවිල වූ නිරයේ මාර්ගයේ යන මනුෂ්‍යයන්ද සිටිනවා. අපගේ ඉදිරියේ සදාකාල දොරටු පුළුල්ව විවරවන පිණිස අපි කීකරුකමේ අලංකාර ජීවිතයක් ගත කළ යුතුයි. ආත්මයන්න් වහන්සේ හා මනමාලිය අපව මඟ පෙන්වන්නා වූ කොහේ නමුත් උන්වහන්සේව අනුගමනය කිරීමට අලංකාර හා දයාන්විත ඇදහිල්ලක් ඇතිකර ගැනීමෙන් අප සදාකාල ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. අද දේශනාව අවසන් කරන්න කැමති. ඔබට බොහොම ස්තුතියි.